समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स खीनं पुराणं नवं नत्थि सम्भवं विरक्त चित्ता आयतिके भवस्मिन् ते खीन बीजा अविरुल्हि छन्दा निब्बन्ति धीरा यथायं पदीपु इदम्पि संघे रत्नं पनीतं एतेन सच्चेन सुवत्ति होतु ती। श्रद्धावंत सत्पुरुष पिन्वत्नी දැන් හැමදෙනාම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. බෞද්ධ රූපවාහිනිය ඔස්සේ පටිගත කොට විසුරුවා හරිනු ලබන මෙම ධර්ම දේශනාව අද පැවැත්වෙන්නේ කොළඹ ග්‍රගරි පාරේ ශ්‍රී සම්බෝධි මහා විහාර ත්‍රිවිධ චෛත්‍ය පූජා පරිශ්‍රයේ සිට. අද මේ වටිනා ධර්ම දේශනා පින්කමේ දායකත්වයේ උසුලා ලංකාවාසී ලෝකවාසී ධර්ම ශ්‍රවණාභිලාෂී පින්වත් සෑම සියලු දෙනා වෙනුවෙන්ම මේ වටිනා ධර්ම දානමය පින්කම සිදු කරනු ලබන්නේ මල්ලිකා වීරක්කොඩි මහත්මනිය එම මෑණියන් එවැගේම හිටපු අමාත්‍ය අධිනීතිඥ චන්දිම වීරක්කොඩි මැතිතුමන් පුතණුවන් ලෙසින් එවැගේම දියණීවරුන් වන වෛද්‍ය චමිලා ලියනගේ හා වෛද්‍ය චින්තා ලියනගමගේ කියන දියණිවරුන් බෑනාවරු ලේලිය සහ පවුලට සම්බන්ධ පින්වතුන් ඒක රාශී වෙලා අද මෙවන් වටිනා පින්කමක් මෙලෙසින් සංවිධානය කරගෙන තිබෙන්නේ 2019 වර්ෂයේ මැයි මාසයේ 16 වෙනි දින අභාව ප්‍රාප්ත වූ දාබර ස්වාමි පුරුෂයාණන් ආදරණීය පියාණන් වහන්සේ මාමණ්ඩිය මුත්තණුවන් ඒ ශ්‍රේෂ්ඨ ඥාතිවරයාණන් නීතිඥ ඩේවිඩ් ධර්මපාල වීරක්කොඩි මැතිතුමන් සිහිපත් කරලා එතුමාට පරලොවින් සංග්‍රහ කරන්න. පින් අනුමෝදන් කිරීම පිණිස එතුමා පරලෝසපත් වෙල වසරක් පිරීම නිමිත්තෙන් වර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කම ලෙසිනුයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් ජීවත් වෙලා ඉන්න ඥාතීන් හැටියට පරලෝසපත් ඥාතිවරයෙකුට කළ හැකි කළ යුතු ඉහළම සංග්‍රහය තමයි මෙලෙසින් පින් කරලා පින් අනුමෝදන් කිරීම. ඒ පියාණන් වහන්සේ ජීවත් වෙලා ඉන්න කාලේ බොහෝ සෙයින් පින් දහම් සිද්ධ කරන්න ඇති. ධර්මපාලතුමාගේ නමේ කෑලි දෙකකුත් තියෙනවද නේද? දොන් කෑලි විතර අඩු. එතකොට ඩේවිඩ් ධර්මපාල වීරක්කොඩි
පියතුමන් ජීවත් වෙලා ඉන්න කාලේ හොඳට පින් දහම් කරලා ගුණ දහම් පුරලා රටට ජාතියට වැඩ ඇති දරුවන් දායාද කරලා ජීවිතයේ යථා ස්වභාවය ඔබ අප හැම දිනාටම පැහැදිලි කරමින් පරලෝසපත් වුණා. ඉතින් ජීවත් වෙලා ඉන්න ඥාතීන් හැටියට, දරුවන් හැටියට, ස්වාමි දියණිය හැටියට, හිත මිතුරන් හැටියට එතුමා පරලෝසපත් වෙනකොට අපට නොකියා කියාගේ පාඩම හොඳින් ග්‍රහණය කර ගැනීම වැදගත්. මොකද්ද නොකියා කියාගේ පාඩම? ඒ තමයි කවදා හරි දවසක මා යන ගමන ඔබටත් යන්න වෙනවා. එහෙම යන වෙලාවට අතට ගන්න හැම දෙයක්ම දාලා යනවා. ගෙනියන්නේ හිතට ගන්න දේ විතරයි. හොඳට හිතන්න බලන්න. හිස් අතින් මේ ලෝකෙට ආපු අපි හිස් අතින් මේ ලෝකේ අතහැරලා දාලා යනකම් ඒ සඳහා කරන්නේ මොකද්ද? හොඳින් කල්පනා කරලා බැලුවොත් හිස් අතින් ඇවිල්ලා හිස් අතින් යනකම් කරන්නේ ඒ සඳහා දුක් විඳින එක විතරයි. ජීවත් වෙනවා කියලා කියන්නේ ඕක තමයි. ජීවත් වෙන කාල සීමාවෙදී తాවකාලික කෙටි සතුටක් සැනසෙල්ලක් සැපයක් වින්දත් අන්තිමේදී සියල්ල අතහැරලා දාලා යන්න වෙනවා. උදේ පාන්දර නැගිට වෙලාව ඉඳලා රාත්‍රියේ නිින්දට යනකම්ම වෙහෙසෙනවා මහන්සි වෙනවා කියලා කියන්නේ අන්තිමේදී ඔය ධර්මතාවයේ උරුම කරගන්න කටයුතු කරන එකයි. මෙන්න මේ යථාර්ථය හොඳින් තේරුම් ගන්න උදවිය ජීවත් වෙන කාලේ කාටවත් දුකක් පීඩාවක් කරදරයක් වෙන්නේ නැති වෙන විදිහට තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්න ගමනේ කුසලයට දහමට නැඹුරු වෙලා ජීවත් වෙන ගමනේ පරලෝසපත් උදවිය වෙනුවෙනොත් තමන්ගේ වගකීම නොපිරිහෙලා ඉෂ්ට කරනවා. මා ධර්මදේශනාව ආරම්භ කරන්න කලින් ඔයයන්ට ආමන්ත්‍රණය කිරීමක් කළා. ඒ ආමන්ත්‍රණයේදී ඉස්සෙල්ලම කිව්ව වචනේ තමයි ශ්‍රද්ධාවන්ත කියලා. ශ්‍රද්ධාවන්ත කියන්නේ තුනුරුවන් කෙරෙහි ගෞරවය, ශ්‍රද්ධාව, පැහැදීම තියෙන කෙනා කියන. ඒ නිසාම මෙවන් පින්කම් සිද්ධ කරන්නේ. ඊළඟට තවත් විශේෂණ පදයක් කිව්වා. පින්වත්නි කියලා කියන කලින්. මොකද්ද ඒ විශේෂණ? ඒ තමයි සත්පුරුෂ කියන වචනය පාවිච්චි කළා. සත්පුරුෂ කියලා කියන්නේ කුමක්ද? බුදුහාමුදුරු ධර්මයේ දේශනා කරනවා කේවලා හේසා භික්ඛවේ සත්පුරුෂ භූමි යදිදං කතඤ්ඤුතා කත වේදිතා. සම්පූර්ණයෙන්ම සත්පුරුෂකම කියන්නේ කෘතඥතාවයට, කෘතවේදීත්වයට කියලා. කෙලෙහි ගුණ සැලකීමට කියලා. එතකොට අද මේ පික් කරන්නේ කෘතවේදී පින්කමක්, කෙලෙහි ගුණ සැලකීමේ පින්කමක්. අපි දන්නවා දූ දරුවන්ගේ ජීවිත භාග්‍ය සම්පන්න කරන්න අම්මයි තාත්තයි තරම් කැප වෙන පිරිසක් අපේ සමාජෙ වෙනත් ඇත්තේ නැහැ. ඉතින් එහෙම අම්මල තාත්තල ජීවත් වෙලා ඉන්න කාලේ ඒ ඇත්තන්ට බුදුන්ට රහතුන්ට වගේ ඊටාම ගෞරවයෙන් සලකලා අපුපස්ථාන කරලා ඒ ඇත්තන්ගේ සිත් තලන්නේ රිදවන්නේ නැතුව කටයුතු කරලා ඒ ඇතු කවදා හරි දවසක අප අතහැරලා මිය දුනාට පස්සේ මෙලෙසින් විටින් විට සිහි කරලා පින් අනුමෝදන් කිරීම සත්පුරුෂ දරුවන්ගේ පරම වගකීම, යුතුයකම. අන්න ඒ යුතුයකම මේ කාල පරාසයේ මේ බොහෝ දෙනාට රෝග විපත් උදා කරලා තියෙන, රෝග බිය ඇති කරලා තියෙන පරිසරයක උනත් ඉදිරිපත් වෙලා බොහොම උවමනාවෙන් නොපිරිහෙලා මේක ඉෂ්ට කරන්නේ මේ ඇත්තන් තුල තියෙන මේ සත්පුරුෂකම ප්‍රකට කිරීම වශයෙන්. ඉතින් මේ තාත්තාට විශේෂයෙන්ම පින් අනුමෝදන් කරන්න සිදු කරන මේ පින්කම දිහා මේ මෑණියන් බොහෝම සතුටින් බලා සිටිනවා ඇති. අනේ මගේ දරුවෝ ටික එකතු වෙලා මගේ දයාබර ස්වාමි පුරුෂයාණන්ගේ ගුණ සිහි කරගෙන එතුමාට පින් අනුමෝදන් කරන්න මේ පින්කම සූදානම් කරලා දුන්නනේ කියලා එතුමියක් අප්‍රමාණව දරුවන් ගැන හිතලා සතුටු වෙනවා ඇති. ඉතින් පින්වත්නි, පරලෝසපත් ඥාතිවරයෙකුට පින් අනුමෝදන් කරන්න බණ කිව්වත්
බණ කියන්නේ පරලෝසපත් අයට නෙවෙයි. ජීවත් වෙලා ඉන්න ඔයත්තන්ට. ඒ නිසා ඔයත්තු පරලෝසපත් අය විදිහට බණ අහන්න නැතුව මේ කියන්නේ මේ බණ කියන්නේ මටමමයි කියන හැඟීමෙන් බණ අහන්න. බණ ඉවරුණාට පස්සේ මම අහනවා මොනවද කිව්වේ කියලා. ඒකට උත්තර දෙන්නත් ඕන. දැන් ෆේස් මාස්ක් එහෙමත් නැහැනේ. ඔක්කොම පේන හින්දා හොඳට උත්තර දීමත් අවශ්‍ය වෙනවා. අද ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරපු ගාථාව මෙතන ඉන්න බොහෝ දෙනා හොඳට අහලා පුරු ගාථාවක් නේද? කීනං පුරාණං නවං නත්හි සම්භවං විරත්ත චිත්තා ආයතිකී භවස්මින් ආදි වශයෙන් කියවෙන ගාථා. මේ රෝග බිය දුක් විවිධ භය ඉපදිච්ච මෙවන් වකවානුවක අපේ බෞද්ධ ජන සමාජය තුළ නිතරම භාවිතා වෙන සූත්‍රයක්. මොකද සූත්‍රය? ඒ තමයි රතන සූත්‍රය. නිතර කියවෙනෝනේ මේ දවස්වල. එතකොට මෙන්න මේ රතන සූත්‍ර දේශනාවෙහි සඳහන් වෙන ගුණ ගායනාවන් තමයි මූලික වෙන්නේ. බුද්ධ ධම්ම සංඝ කියන ගුණ ගායනා කෙරෙන ගාථා පන්තියක් තමයි රතන සූත්‍රයේ තියෙන්නේ. එතකොට සංඝ ගුණ ගායනා කෙරෙන අවසාන ගාථාව විදිහට තමයි මේ ගාථාව රතන සූත්‍රයට ඇතුල් වෙන්නේ. මේ සූත්‍රයේ ආශ්‍රය කරගෙන තමයි මම අද ධර්ම දේශනාව පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ගාථාව මුල් කරගෙන. අපි ඉස්සෙල්ලාම මේ ගාථාවේ සරල අදහස මතක තියාගන්න උත්සාහවත් වෙමු. කීනං පුරාණං නවං නත්ති සම්භව. කීන කියලා කියන්නේ ක්ෂය කරලා දැම්මා කියන එකයි. තුනී කරලා දැම්මා කියන එක, නැති කරලා දැම්මා කියන එක. මොනවද ක්ෂය කරලා දැම්මේ, නැති කරලා දැම්මේ? පුරාණං. පුරාණ කියන වචනේ එතන පාවිච්චි කරන්නේ පුරාණ කර්ම කියන එකට. පෙර කරපු කර්ම. පෙර කරපු කර්ම ක්ෂය කරලා දැම්ම, නැති කරලා දැම්ම. කවුරු ගැනද දැන් මේ කියවන්නේ? සංඝ ගුණ. මහරහතන් වහන්සේගේ ගුණයක් ගැන මේ කියන්නේ. එතකොට මහරහතන් වහන්සේ පෙර කරපු කර්ම, අතීත කර්ම ක්ෂය කරලා තියෙනවා. එතකොට මේක අහුවාම කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙමනම් ඔය ඕනෑතරම් රහතන් වහන්සේලාට අතීත කර්ම විපාක දීලා තියෙන්නේ නේද? අපි දන්නවා දැන් ලෝසක කියලා මහරහතන් වහන්සේ කෙනෙක් හිටිය. අන්තිම ආත්ම භවයේදීත් රහත් වෙලත් කුස පිරෙන්න ආහාරයක් ලැබුණේ නැහැ. ද්වේෂ සහගතව මහරහතන් වහන්සේ නමකගේ දාන වේල වළක්වපු එකේ කර්ම විපාකයට බලන්න රහත් වෙලත් අන්තිම භවයේදී කුස පිරෙන්න ආහාරයක් ලැබුණේ නැහැ. ඒ කියන්නේ රහතන් වහන්සේට කර්ම විපාක දීලා තියෙනවා. ඊළඟට අපි දන්නවා බුදුරජාණන් වහන්සේ දෙස බැලුවොත් බුදුහාමුදුරන්ට යම් යම් ශාරීරික පීඩා තිබිලා තියෙනවා කර්ම විපාක විදිහට. කල්ප ගණනාවකට කලින් බෝධිසත්වයන් වහන්සේ විදිහට බුද්ධත්වය පිණිස හිත අදිෂ්ඨානයේ පිහිටුව ගන්න කලින් මල්ලව පොරශූරයෙක් වෙලා ඉඳෙද්දී ප්‍රතිවාදියා උස්සලා පොළොවේ ගහලා කොන්ද කඩලා තියෙනවා. එතකොට ඒකේ විපාක විදිහට බුදුවන ආත්ම භාවයේදී තද බල විදිහේ හිසේ කොන්දේ අමාරුවක් ඇවිල්ලා තියෙන බුදුහාමුදුරුවෝ. ඊළඟට තවත් තැනක මාළු බාන තැනකට වෙලා මාළු බාලා අර වතුරෙන් ගොඩට දාපු මාළුව උඩ පැන පැන දඟලනකොට ජීවිතේ බේරා ගැනීමට දඟලනකොට ඒ දිහා බලාගෙන සතුටු වෙලා තියෙනවා. ඒ සතුටු වීමේ විපාක විදියට ඊටාම තදබල හිසේ කැක්කුමක් උන්වහන්සේට තිබෙනවා. කල්ප ගානක් තිස්සේ ආපු. බුදු වෙන ආත්මයේ තීතේ කිස්මතු වෙලා තියෙනවා. එතකොට බලන්න දැන් අපේ සමාජයේ ඉන්නවනේ සමහරු කවුරු හරි කරන හොඳ දෙයක් දිහා බලලා සතුටු වෙනවනේ, පින්කමක් දිහා බලලා සතුටු වෙනවා. අනේ කොච්චර හොඳයිද අපිට කරගන්න බැරි වුණත් ඒ අය කරනවනේ කියලා එහෙම හිතලා සතුටු වෙනවා. අපි ඒකට කියන අනුමෝදනා කියලා. මොනවා අනුමෝදන්? පින් අනුමෝදන්. පින් අනුමෝදන් වෙන්න පුළුවන් වගේම පවුත් අනුමෝදන් වෙන්න පුළුවන්.
පව් අනුමෝදන් වෙනවා කියන්නේ මොකක්ද? පින් අනුමෝදන් වෙනවා කියන්නේ තව කෙනෙක් කරන හොඳ දෙයක් දිහා බලලා සතුටු වෙන එක. වචනාර්ථය අනුමෝදනා. අනු කියන්නේ අනුව, මෝදනාව කියන්නේ සතුට. මෝදනා කියන්නේ සතුට. ඒතර අනුව සතුටු වීම අනුමෝදනාවයි. පින් අනුව සතුටු වෙන එක පින් අනුමෝදන් වීමයි. එතකොට සතුටු වෙන්නේ පින් අනුව විතරක් නෙමෙයි. සමහරු පව් අනුවත් සතුටු වෙනවා. කොහොමද? කවුරු හරි දෙන්නෙක් රණ්ඩු වෙනෝ දිහා බලාගෙන ඒ තුලින් තෘප්තියක් විඳින අය අපේ සමාජයේ ඉන්නවද නැද්ද? කොච්චර ඉන්නවද? දැන් දෙන්නෙක් ගහ ගන්නව දැක්කහම පැත්තකට වෙලා ආසාවෙන් ඒ දිහා බලාගෙන ඉන්න අය. ගහ ගන්න දෙන්න රණ්ඩු වෙන දෙන්න ගුටි කාලා දෙන්නට මෙපා වෙලා රණ්ඩු නැවැත්තුවාම බලන් ඉන්න එක්කෙනාට දුකයි. අපරාධ ඉක්මනට නැවැත්තුව තව චුට්ටක් ගහගත්තා නම් හොඳයි කියලා. එහෙම හිතන අය කොච්චර ඉන්නවද? නේද? අනුන් අපහසුවට දුකටපත් වෙනව දැකලා සතුටු වෙන අය. කවුරු හරි දුවන එක්කෙනෙක් එක සැරේට ඇදගෙන වැටෙනොත් ඒ වැටිල්ල දිහා බලලා hina වෙන අය, හැල්ලුවට ලක් කරන අය කොච්චර ඉන්නවද? ඒ වගේම අපේ සමාජයේ ඉන්නවා එක එක්කෙනාගේ විකෘති ආශාවන් දිහා බලලා සතුටු වෙන අය ඉන්න ඕන තරම්. ඒතකොට ඒ සතුට කුමක්ද? ඒ සතුට පව් අනුමෝදන් වෙන එක. එතකොට පින් අනුමෝදන් වෙනවා වගේම පව්ත් අනුමෝදන් වෙනවා. එතකොට දැන් අර මාළුවා ගොඩ දාපු මාළුවා මැරෙන්න දීලා ඒ දිහා බලාගෙන සතුට ඒකෙන් තෘප්තියක් විඳිනවා නම් ඒක පවක්. එතකොට ඒ වාගේ සමහර ක්‍රීඩා තියෙනවා. හිතුවට ඒක ලොකු සතුටක් වින්දනය කරන ආස්වාදනීය දෙයක් කියලා හරියට බැලුවොත් පව්. දැන් හොඳට ගත්තොත් ඔය රෙස්ලින් බොක්සින් වගේ ක්‍රීඩා තියෙනවා. ඒ ක්‍රීඩාවක් බලන කෙනෙක් බලන්න. සාමාන්‍ය ක්‍රීඩාවක් නෙවෙයි ඕනෑම දර්ශනයක් නරඹනකොට. චිත්‍රපටයක් වෙන්න පුළුවන්, ටෙලි නාට්‍යයක් වෙන්න පුළුවන්, දේශපාලන සංවාදයක් වෙන්න පුළුවන්. මොකද කරන්නේ? මානසිකව අපි පක්ෂග්‍රාහී වෙනවා. ඒ බලන දර්ශනයේ දිහා. කොහොමද පක්ෂග්‍රාහී වෙන්නේ? අපි කැමති අය සහ අකමැති අය කියලා කොටස් දෙකක් බෙදා ගන්නවා. ඒ බෙදාගෙන බලද්දී අපි අකමැති කෙනා කැමති එක්කෙනාට ගැහුවොත් රිදෙන්නේ කාට? බලන් ඉන්න අපිට රිදෙන්නේ. නේද? අපි කැමති එක්කෙනාට අකමැති එක්කෙනා බැන්නොත් රිදෙන්නේ කාටද? අපිට. අපරාධේ මං හිටියේ නම් මං එයාට කියනවා මං දන්නව කරන දේ ආදි වශයෙන් අපි ඒ ගැන ගැටෙනවා, පැටලෙනවා. අන්න පව් අනුමෝදන් වෙන හැටි. නේද? ඒ නිසා ඒ තුලින් දන්නේම නැතුව අකුසල් පහළ වෙනවා. ඉතින් අන්නේ ඒ වාගේ කර්ම රැස් කරලා විපාක බුදුහාමුදුරන්ට විඳින්න උනා. එතකොට දැන් මේ ගාථාවේ සඳහන් වෙන අර්ථය මොකද්ද? මේ ගාථාවේ සඳහන් වෙනවා පුරාණ කර්ම ඔක්කොම ක්ෂය කරනවා කියලා රහතන් වහන්සේ. එතකොට පුරාණ කර්ම ඔක්කොම ක්ෂය කරලා තියෙනවා නම් කොහොමද මේ විපාක දෙන්නේ කියලා කෙනෙකුට ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන්. අන්න ඒ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ මේ ගාථාවේ ඊළඟට සඳහන් වෙන පදය තේරුම් ගත්තා. මොකද ඊළඟට සඳහන් වෙන්නේ කීනං පුරාණං කියලා ඉවරලා ඊට පස්සේ සඳහන් වෙන්නේ නවං නත්ති සම්භවං. නවං නත්ති සම්භවං කියන්නේ නැවත අලුත් භවයක උපදවන සුළු සම්භවය ඇති කරවන අලුත් භවයක පහල කරවන්නට හේතු වෙන පුරාණ කර්මයි නැති කරලා තියෙන්නේ. එතකොට මේ හැම පුරාණ කර්මයක්ම නෙවෙයි. මතු භවවල උපත සකස් කරන්නට හේතු වෙන කර්ම තියෙනවා. දැන් හිතන්න අපි මේ භවයේදී මොනවා හරි කුසල අකුසල කර්ම කරනවා. ඒ කර්මවල සමහර කර්ම තියෙනවා ditta ධම්ම වේදනීය විපාක වශයෙන් විපාක දෙනවා. ditta ධම්ම වේදනීය කියන්නේ මොනවද? මෙලොවදීම විපාක දෙන කර්ම. තවත් කර්ම જાතියක් තියෙනවා උපපජ්ජ වේදනීය විදිහට සැකසෙනවා විපාකය. ඒ කියන්නේ උපපජ්ජ වේදනීය කියලා කියන්නේ මරණින් පස්සේ ඊළඟ සමීපතම අවස්ථාවේ ඊළඟ භවයේදී විපාක දෙන කර්ම. අපරාපරිය වේදනීය කර්ම කියලා තව කර්ම જાතියක් තියෙනවා. ඒ කියන්නේ මරණින් පස්සේ ඊළඟ භවයේදී නෙවෙයි සංසාරේ මොන යම්ම ආත්මයකදී හරි විපාක දෙන කර්ම. තව කර්ම જાතියක් තියෙනවා අහෝසි කර්ම කියලා විපාක නොදී අහෝසි වෙන ඒවා.
එතකොට දැන් මෙතන කියන්නේ මෙන්න මේ උපපාජ්‍ය වේදනීය සහ අපරාපරිය වේදනීය වශයෙන් කර්ම සැකසීලා තියෙනවා කෙනෙකුට මෙලෝදී කර්ම කරපු කර්මයක්. ඒ කියන්නේ ලබන ආත්ම විපාක දෙන්න හරි මරණින් පස්සේ මොනියම් ආත්මිකදී හරි විපාක දෙන්න කර්ම සැකසීලා තියෙනවා කරපු කර්මයක්. එහෙම සැකසීලා තියෙන අතරේ මේ කෙනා කල්යාණ මිත්‍ර උතුමෙකුගේ ආශ්‍රය ලැබලා එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේකින් ධර්මය අහලා මහරහතන් වහන්සේ නමකකින් ධර්මය අහලා කාගෙන් හරි ධර්මය අවබෝධ කරගෙන රහත් වෙනවා. රහත් වුණා මොකද වෙන්නේ? රහත් වුණාම රහතන් වහන්සේ මරණින් පස්සේ ආපහු උපදින්නේ නැහැ. රහතන් වහන්සේ මරණින් පස්සේ ආපහු උපදින්නේ නැති නිසා උන්වහන්සේට මතු භවයක විපාක දීම සඳහා සැකසීලා තියෙන අර කර්ම විපාක වශයෙන් ලැබෙන්නේ නැහැ. අන්නේ කර්ම උන්වහන්සේ මේ භවයේදී මොකද කරන්නේ? ගෙවලා දාන. ඒකයි කිව්වේ කීනං පුරාණං නවං නත්ති සම්භවං කියලා. එතකොට රහතන් වහන්සේ නමක් මරණින් පස්සේ අන්න ඒ වාගේ ලැබෙන කර්ම සියල්ල ක්ෂය කරලා දාන කෙනෙක්. විරත් චිත්තා ආයතිකේ භවස්මි. ආයතිකේ භවස්මි. ආයති කියන්නේ මතු භවයක කියන්නේ. මතු භවයක නොබැඳුන සිතකින් යුක්තයි. දැන් සාමාන්‍ය ප්‍රත්‍යඥ ගතියට අපි හැමෝම කෙලෙස් සහිත උදවිය විදිහට මැරිලා ආපහු උපදින්න කැමති. නේද? මේ භවයේ නිවන් දකින්න කැමති අයත් ඉන්නවා. හැබැයි ගොඩාක් අය දැම්ම නිවන් දකින්න සූදානම් නැහැ. ගොඩාක් අය කැමති ඉතින් ධම්ම නිවන් දකින්න බෑනේ තව වැඩ තියෙනවනේ. ඔය ආදී වශයෙන් හිතලා සංසාරේ යන්න. ඒ කැමැත්ත දන්න නිසාම සමහර හාමුදුරුවරු ඒ මිනිස්සු වටේ යවන්න වාක්‍යයක් හදාගෙන තියෙනවා. මොකද දැන් පින්කමක් කළේ වුණාට පස්සේ ඒ හාමුදුරුවෝ වටාත්තේ මූණ වාගෙන කියන වාක්‍යය. මොකද හාමුදුරුවෝ දන්නවා කියන්න හොඳ නැහැ කියලා ඒකයි වටාත්තේ මූණ වාගෙන කියන්නේ. මොකද්ද වාක්‍යය? මේ දානේ ආනිසංස බලෙන් විසාකා සුජාතා සුමනා බන්දුල මාතා ආදීන්ට වගේ යසිසුරු බර ජීවිත ලැබිලා. එතනින් නවතිනවා නෑ. ඊට පස්සේ දිව්‍ය ලෝකේ රවුමක් ගිහිල්ලා මනුස්ස ලෝකෙට මාරු වෙලා ආයි බ්‍රහ්ම ලෝකේ ඇවිල්ලා තුන් ලෝකෙම රවුම් ගගහා ඉඳලා ධම්ම හදිසි නෑ. මෛත්‍රී බුදුහාමුදුරන්ගේ කාලේ නේද? ඉපදිලා මෛත්‍රී බුදුහාමුදුරන්ගේ බණ පදයක් අහලා නිවන් සැප ලැබෙන්න බලාපොරොත්තු වෙන සාදුකාරද. දැන් මේ ගෙදර 19ට දීපු දාන කොච්චර දුර ගිහිල්ලා තියෙනවද? ඕකට කියන්නේ දෙනවා කියලා නෙවෙයි. ඕකට කියන්නේ දීලා අදිනවා කියලා. දෙනවා ඊට වැඩි ඇදලා ගන්නවා. එතකොට මේකෙන් කරන්නේ මොකක්ද? යලි යලි භවය නිර්මාණය කරනවා. මේ භව රාගයෙන් කරන ක්‍රියාවක්. තව මේ සංසාරේ ඉපදෙන්න ආසාවෙන් කරන වැඩ. ඇයි මිනිස්සු මෙච්චර මේ ඉපදෙන්න ආස? ආශාව අවිද්‍යාවෙන් මුලා වීමයි. හරියට මේ සාංශාරික ගමනේ දුක්ඛදායී ස්වභාවය වටහා ගත්තේ නැතිකමයි. මේ සසරට වැටීම තුල නේක දුක් විඳින්න වෙනවා කියලා අවබෝධ කරගත්ත කෙනෙක් නම් කවදාවත් එවන් දුකකටපත් වෙන්න නැවත කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. ඒතර මේ සංසාර ගමන ආදීනව වශයෙන් දුක්සහගතයි කියලා තේරෙන්නේ නැති අවිද්‍යාවෙන් වැහුණ කෙනා මොකද කරන්නේ? නැවත නැවත මතු භවයේ ප්‍රාර්ථනා කරනවා. ඒතර අවිද්‍යාව ප්‍රහාණය කරපු සසර ගමන දුකව තේරුම් ගත්ත කෙලෙස් නසපු විතරාගී උත්තමයේ හිතේ මතු භවයකට කැමැත්තක් නැහැ. ඒකයි කිව්වේ විරත් චිත්තා ආයතිකේ භවස්මි කියලා. තේ කීන බීජා අවිරූල් හිච්ඡන්දා ඡය කරන ලද උත්පත්ති බීජ ඇති කෙනෙක්. බීජය කියලා කියන ඇටය. සාමාන්‍ය ඇටයක ස්වභාවය පැලවෙන එකයි. විරූල්හ කියලා කියන්නේ වැඩෙනවා කියන එකයි. අවිරූල්හ කියන්නේ එහෙම වැඩෙන්නේ නැහැ. අර බීජය තුල තියෙන වර්ධනීය පෝෂණ ශක්තිය හීන කරලා දානවා. කවුද? රහතන් වහන්සේ. උන්වහන්සේ කෙලස් බීජ රෝපණය කරන්නේ නැහැ. කෙලස් බීජ රෝපණය නොකිරීම තුල නැවත වැඩිමක් පංචස්කන්ධයේ නැමැති පැලයේ වැඩිමක් සිද්ධ වෙන්නේ නැහැ.
අන්න ඒ නිසා තමයි උන්වහන්සේ තේ කීන බීජ අවිරුල් හිච්ඡන්දා කියලා කිව්වේ. එහෙම නැවත කෙලෙස් වැඩිමක් කෙලෙස් බීජ රෝපණය කිරීමක් නැති නිසා උන්වහන්සේට මොකද වෙන්නේ? නිබ්බන්ති ධීරා යථායම් පදීපෝ. උන්වහන්සේලා මරණින් පස්සේ නිවි යනවා. කොහොමද නිවි යන්නේ? යථායම් පදීපෝ. බුදුහාඳුරු ළඟ තිබිච්ච පහනක් උපමාවට ගන්නවා. පහනේ තෙල් තියෙනවා, තිරයක් තියෙනවා, තිරය දැල් වී තිබෙනවා. එතකොට තෙල් ඉවර වීම නිසා හෝ තිරය ඉවර වීම නිසා හෝ වෙනම අවස්ථාවකදී සුළඟක් ඇවිල්ලා වූ හදිසියේ හෝ මේ පහන නිවි යනවා. පහනේ දැල්ල නිවි ගියාට පස්සේ කාටවත් කියන්න බෑ මේ දැල්ල දැන් මෙන්න මෙතෙන්ට ගියා කියලා. නේද? දැන් සාමාන්‍ය මට්ටමින් නම් කියන්න ඕන පහනක් තියෙනවා, තෙලුත් තියෙනවා, තිරෙත් තියෙනවා, දැල්ලක් තියෙනවා. තව කවුරු හරි කෙනෙක් තෙලුත් තියෙන, තිරෙත් තියෙන තවත් පහනක් ගෙනල්ලා ඉවර අර පහනට ලං කරනවා. ඒ ලං කළොත් කෙනෙක්ට ඒ දිහා බලාගෙන ඉඳලා කියන්න පුළුවන් ඔන්න මේ දැල්ල තමයි මෙතෙන්ට ගියේ කියලා යම් අනුමානයක් කියන්න පුළුවන්. හැබැයි ඒ දැල්ලම නොවේ. එයම නොවේද නොවේ. දැන් ඒ දැල්ල උපකාර වෙලා තවත් අලුත් තිරයක අලුත් තෙල් මත පිහිටා තියෙන දැල්ල තමයි මේ පහනේ තියෙන්නේ. අලුත් පහනේ තියෙන්නේ. නමුත් එහෙම දැල් වෙන්නට හෝ තිරයක් හරි තෙල් හරි නැත්තම් මොකද වෙන්නේ? නැවත අර ගිනි දැල්ලේ පැවැත්මක් සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ වාගේ රහතන් වහන්සේ මරණින් පස්සේ නැවත උපදින්නේ නැහැ. උන්වහන්සේගේ හිත කොහේ ගියාද කියලා කාටවත් කියන්න පුළුවන් කමක්. ඒක රහතන් වහන්සේගේ හිතේ තියෙන සුවිශේෂ ශක්තියක්. ඉතින් පින්වත්නි ඒ සංඝ ගුණය සිහිපත් කරලා මේ රතන සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කරන ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතීන සච්චේන සුවත්ති හෝතුව. මේද සංඝයා සතු උත්තරීතර ගුණයක්. ඒ සත්‍ය බලයෙන් ඔබට සිතක් වේවා කියලා ප්‍රාර්ථනාවක් කරනවා. දැන් මම මේ ගාථාවෙන් ගන්න දේ තමයි මේ අර පහන් සිල නිවී ගියාට පස්සේ කොහේ ගියාද කියලා හොයාගන්න බෑ කියන කාරණාව සම්බන්ධයෙන් පොඩි කතාවක් ඔයයන්ට කියන්නේ. තේර ගාථා අපදාන පාළියේ තියෙනවා ලස්සන චරිත කතාවක් අපදානයක් වංගීස තේරාපදානය කියලා. වංගීස කියන වචනේ හැදිලා තියෙන්නේ කොහොමද? දැන් හිටපු කතානායකතුමා එක දැනගන්න නිවිජ කතානායකතුමා දැනගන්න ඕන වංගීස කියන වචනේ තේරුම. මොකද කතාවට සම්බන්ධ නිසා. වංගීස කියන වචනේ හැදලා තියෙන වාග් ඊශ කියන එක. වාග් කියලා කියන්නේ වචනේ. වචනේ ඊශ්වර භාවයටපත් වෙච්ච, අධිපතිත්වයටපත් වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ හොඳට වචන අසුරවන්න මේ හොඳට වචන පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙන කෙනා තමයි වංගීස කියන්නේ. ඒ කියන්නේ වචන හසුරවනවා කියලා කියන්නේ කටට එන වචන අවිචාරවත්ව එහෙමම කියලා දාන එක නෙවෙයි. ඒ වචනය සුදුසු වචනයක්ද ගැළපෙන වචනයක්ද ඒකේ අදහස මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඒ වගේම කතා කරනකොට ශබ්දාර්ථ වගේම සමහර වෙලාවට ධ්වනිතාර්ථ දෙනවා. ධ්වනි ශබ්දයක් තුලින් අනිත් කෙනාගේ හැඟීම් උද්දීපනය කරන්න පුළුවන්. දැන් බලන්න සමහර වචන කතා කරනකොට ඒ වචන අහගෙන ඉන්නකොට සමහරුන්ට හරි ප්‍රීතියක් ජනනය කරන්න පුළුවන් නේද? අහගෙන ඉන්න කෙනා හිත සතුටට පත් කරන්න ප්‍රමුදිත කරන්න පුළුවන්. සමහර වචන අහගෙන ඉන්නකොට සමහරව අඬවන්න පුළුවන්. සමහර වචන වලින් එක එක්කෙනාගේ මේ ඉමෝෂන්ස් හැඟීම් උද්දීපනය කරන්න පුළුවන්. සමහර වචන භාවිතා කරලා ධෛර්ය වීරිය උපදවන්න පුළුවන්. නේද? එතකොට අන්න ඒවා තමයි ධ්වනිතාර්ථ කියන්නේ. එතකොට ඒ අදාළ ශබ්ද ධ්වනිය අදාළ තැනට පාවිච්චි කරනවා. ඒතර වංගීස කෙනෙකුගේ වාග් ඊශ්වරයෙකුගේ හැකියාව ඒකයි. දැන් සමහර කතා තියෙනවනේ අහගෙන ඉන්න හිතෙන්නේ නැහැ. නේද? නිදිමත හැදෙනවා.
සමහර ඒවා නෙවෙයි. අපරාධ ඉක්මනට ඉවර වුණා කියන හැඟීම එනවා සමහර වෙලාවට. ඉතින් මේ වංගීස මහරහතන් වහන්සේගේ අන්න ඒ හැකියාව තිබිලා තිබෙනවා. උන්වහන්සේ සුවිශේෂ කෙනෙක්. ඒ තමයි තැනට සුදුසු වෙන විදිහට කතා කිරීමේ දක්ෂතාවයේ තියෙන භික්ෂූන් වහන්සේලා අතර අග්‍රම කෙනා. වංගීස මහරහතන් වහන්සේ. එතකොට උන්වහන්සේ 80 මහා ශ්‍රාවකයන්ගෙන් එක්කෙනෙක්. 80 මහා ශ්‍රාවක භාවයේ ලබන්න පෙරුම් පුරන්න ඕන. සුවිශේෂ හැකියාවන් තියෙනවා. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා අඩු ගානේ ඇමතිකමක් ගන්න නිකම්ම බෑනේ. කාලයක් තිස්සේ පෙරුම් පුරලා බලාගෙන ඉඳලා එක්ස්පීරියන්ස් අරගෙන ඒ වගේ තත්ත්වයට එන්න අන්න ඒ වාගේ බුදුරජාණන් වහන්සේ ළඟ හිටියා ඒ හැකියාවන්ට දක්ෂතා තියෙන සුවිශේෂ හැකියාවන්ගෙන් යුක්ත අය. මහරහතන් වහන්සේලා 80ක් හිටියා. හරියට කැබිනට් එක වගේ. මොකද්ද ඒ මහරහතන් වහන්සේලා 80 විශේෂත් උන්වහන්සේලාට කියන 80 මහා ශ්‍රාවකයෝ කියලා. උන්වහන්සේලා එක එක විෂයන්ට අග්‍රයි. දානය ලැබෙන භික්ෂුන් වහන්සේලා අතර ප්‍රධාන, ධර්ම කතිකයන් වහන්සේලා අතර ප්‍රධාන, irdimatun අතර ප්‍රධාන, ප්‍රඥාවතුන් අතර ප්‍රධාන ආදී වශයෙන් සුවිශේෂ හැකියාවන් තියෙන අය බුදුහාඳුරු ඒ අග්‍රස්ථානෙ ලබා දුන්නා. සුදුසාට සුදුසුත්වන ලබා දුන්නා. ඒතර මේ වංගීස මහරහතන් වහන්සේට පුළුවන් සුදුසු තැනද සුදුසු අවස්ථාවට ගැලපෙන විදිහට කතා කරන්න. සමහරු ඉන්නෝනේ තැන සුදුසු තැන දාන්න කතා කරන්න හැකියාව තිබ්බට අදාළ තැන දන්නේ නැහැ, හරියට ඒ ක්‍රමය දන්නේ. ඉතින් මේ මහා ශ්‍රාවකයෙක් වෙන්න පෙරම් පුරන්න ඕන කල්ප ලක්ෂයක්. එතකොට මේ අපේ බුදුහාමුදුරන්ගේ කාලේ මහා ශ්‍රාවක භාවයේ ලබාගත් ඔක්කොම රහතන් වහන්සේලා බහුතරයක් පදුමුත්තර කියන බුදුහාමුදුරන්ගේ කාලේ. පියුමතරා බුදුරජාණන් වහන්සේගේ කාලේ තමයි ඒ සුවිශේෂ පාරමී පුරන්නට ආරම්භ කරලා තියෙන්නේ. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේදී මේ වංගීස මහරහතන් වහන්සේ එක්තරා ගිහියෙක් වෙලා ඉපදෙලින්දේදී උන්වහන්සේ දකිනවා අර පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස අතරේ සුදුසු තැන සුදුසු ලෙස කතා කරන්න දක්ෂ භික්ෂුන් අතරේ හාමුදුරු කෙනෙක් අග්‍රස්ථානයට පත් කරනවා. දැකලා උන්වහන්සේටත් හිතන අනේ මටත් කවදා හරි බුදුහාමුදුරු කෙනෙක් ළඟ මෙන්න මේ තනතුර ලබා ගන්න නැත්නම් කියලා කැමැත්තක් ඇති. එතෙන් පටන් උන්වහන්සේ දාන ආදී පාරමී ධර්ම පූර්ණණය කළා. ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරලා අපේ බුදුහාමුදුරන්ගේ කල්ප ලක්ෂයකට පස්සේ සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මුනිේන්ද්‍ර බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා බ්‍රාහ්මණයෙක් කියලා ඉපදුණා. ඒ බ්‍රාහ්මණයා පින්වත්නි බොහොම සුවිශේෂ මන්ත්‍රයක් ප්‍රගුණ කරලා තිබුණා. ඒ මන්ත්‍රයේ නම තමයි චවසීස මන්ත්‍රය. චවසීස ඔන්න මතක තියාගන්න පස්සේ අහනවා. චව කියලා කියන්නේ මැරුණා කියන එකයි. චුත වෙලා. සීස කියන්නේ ඔළුව. මල ඔළුව. ඒ කියන්නේ මැරුණාට පස්සේ කොහේ හරි මල මිනි අරගෙන ගිහිල්ලා වල දැම්මහම ඉතින් ශරීරයේ තියෙන අර හැම ඔක්කොම දීවිල ගියාට පස්සේ ඇටසැකිලි ඉතුරු වෙනවා. ඒ ඇටසැකිලි මිනි ඔළුව ගලවගෙන ආවා. මෙයාට පුළුවන් මේ බ්‍රාහ්මණයට පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද මිනි ඔළුවට තට්ටු කරලා කියන්න පුළුවන්ලු. ඒක ශාස්ත්‍රයක්. තට්ටු කරලා කියන්න පුළුවන් මෙයා මැරිලා මෙන්න මේ තැන තමයි ඉපදිලා ඉන්නේ කියලා. බලන්න ඒක හිත දියුණු කිරීමෙන් කරනු ලබන ශාස්ත්‍රයක්. දැන් අද කාලේ නම් යම් ශරීර කොටස් අරගෙන DNA පරීක්ෂා කරලා එහෙම යම් දත් ඉදිරිපත් කිරීමක් තියෙනවනේ. මේක මනස දියුණු කිරීම තුළ ඇති කරගන්න ලබන සුවිශේෂ ඥානය. ඉතින් මෙයාට පුළුවන් ওই විදිහට ඔළුවට අර මිනි ඔළුවට තට්ටු කරලා ඉපදිච්ච තැන් කියන්නේ. අද කාලේ වගේම එදා කාලේ මිනිස්සුන්ට තිබුණා බොහෝම ලොකු ආශාවක්. මොකක්ද ඒ ආශාව? අපිත් එක්ක ජීවත් වෙලා ඉන්න උදවිය මැරුණාට පස්සේ කොහෙද ඉපදිලා ඉන්නේ කියලා දැනගන්න ආසාව. එහෙම තියෙනවනේ ආසාව. ගියේ නැද්ද හැමතිතුමා තාත්තා කොහෙද ඉපදිලා කියලා ඉන්න යන සාත්‍රයක් එහෙම අහන්න. යනවනේ සමහර වෙලාවට නේද? සාත්‍ර අහලා අනේ මේ පෙරේතේ හඬින්ම කතා කළානේ කියලා
අර අගේට හිතපු ඥාතිය පෙරේතයා කරගෙන ගෙදර එන අවස්ථා වුණ තරම් තියෙනවා අපේ සමාජයේ. ඉතින් සමහර වෙලාවට අන්න ඒ වගේ ආශාවල් තියෙනවා. මැරිලා කොහේ ඉපදිලා ඇද්ද දන්නේ නැහැ දැන් ආදී වශයෙන් එක එක්කෙනා කතා කරනවා සාකච්ඡා කරනවා නේද? ගොඩාක් ලොකු ආශාවල් තියෙනවා. ඉතින් ඒ නිසාම ඔය සාත්‍රකාරයෝ එක එක අය ලොකුවට පෝසක් වෙනවා. හැබැයි කොරෝනාවත් එක්ක සාත්‍රකාරීට ඔක්කොම ඇඟිලා දැන්. ඒකත් එක්කම කොහේ ආගිය අතක් නැති අවස්ථාවක් අපි දකින්න ඔය අයට. ඉතින් කෙසේ වෙතත් කමක් නැහැ. එක එක ශාස්ත්‍ර එදා ඉඳලා ලෝකෙ තිබුණා. ඒවා නිවනට හේතු වෙන දේවල්ම නොවේ. ඉතින් මේ වංගීස බ්‍රාහ්මණයා එයාට තියෙන සුවිශේෂ හැකියාවෙන් ජීවත් වෙලා ඉන්න මිනිස්සු ළඟට ගිහිල්ලා කියනවා මට පුළුවන් ඔයාගේ නෑ මැරිච්ච නෑ ඉපදිච්ච තැන් කියන්න කියලා. ඉතින් එයා අර ඔලුව ගෙනල්ලා දුන්නාම අර හිස් කබලට තට්ටු කරලා මැරිච්ච තැන් කියන. ඉතින් ගාන ගෙවනවා. ඉතින් මේක දැන් මේ පලාතෙම ප්‍රසිද්ධ වුණා. හැමෝම මොකද කරන්නේ මෙයාට කියලා තමන්ගේ නෑයන්ගේ ඉපදිච්ච තැන් අහගන්නවා. කොහොම තැනින් තැන මේ ඔලුව වලට තට්ටු මිනි හිසට තට්ටු කරමින් ඉපදිච්ච තැන් කියගෙන යන ගමනේ සවැත් නුවරටත් මේ මිනිස්සයා ලං වුණා. ගෝල පිරිසකුත් එක්ක දැන් මහ විශාල පිරිසක් මේ වගේ ආශ්චර්යමත් දෙයක් කරනකොට එකතු වෙන පිරිසකුත් ඉන්නෝනේ. ඒ පිරිසත් එක්කම දැන් සවැත් නුවරට ලං වුණා. සවැත් නුවර ජේතවනාරාමේට බණ අහන්න ගිහිපු පිරිසක් මේ අය කෙනාව මුණ ගැහිලා ඒ අයත් විමසන්න ගත්ත කරුණු කාරණා. ඒ අය විමසන්න ගත්තේ මැරිලා ඉපදිලා ඉන්න තැන් විතරක් නෙවෙයි. ඒ අය විමසන්න ගත්තා අනේ මෙයා මෙහෙමයි හිටියේ ඇයි දැන් මේ වගේ තැනකට ගියේ කියලා. දැන් මෙයා ශාස්ත්‍රයෙන් දැනගෙන තියෙන ඉපදිච්ච තැන කියන විතරයි. එතන ඉපදෙන්න හේතුව කියන්නේ මෙයා දැනන් හිටියේ නැහැ. එතකොට මේ වංගීසගෙන මන්නම් ඒ හේතුව දන්නවා. එතකොට අර ශ්‍රාවකයෝ ටික කියන අර ජේතවනාරාමයේ ඉඳලා බණ අහලා ආපු අය කියන බුදුහාමුදුරන්ගෙන් අහුවොත් හේතුවක් කියන්න පුළුවන්. උන්වහන්සේ එකක් දන්නවා. ඉතින් මෙයාට ආසාව හිතුන බුදුහාමුදුර ගාවට ගිහිල්ලා ඒ ශාස්ත්‍රෙත් ඉගෙන ගන්න. බුදුහාමුදුර හොයාගෙන ඉන්න පිටත් වුණා. ඒ අතරේදී බුදුහාමුදුරන්ට දැනුණ දිවසින් තේරුණා මේ වංගීස බුදුහාමුදුර හොයාගෙන යනවා කියලා. ඉතින් මොකද කළේ? බුදුහාමුදුරුවෝ ළඟ ඉන්න කෙනෙක් ලවා ගිහි කෙනෙක් ලවා මැරිච්ච මිනිස්සුන්ගේ හිස් කබල් 4ක් ගෙන්න ගත්තා. මූලික හිස් කබල් 4ක් ගෙන්න ගත්තා. මොකද ඒ හිස් කබල් 4 එක්කෙනෙක් මැරිලා අපායේ ගිහපු එක්කෙනෙක්. එක්කෙනෙක් තිරිසන් සතෙක් වෙලා ඉපදිච්ච කෙනෙක්. ඒ වගේම එක්කෙනෙක් දිව්‍ය ලෝකේ ඉපදිච්ච කෙනෙක්. එක්කෙනෙක් මනුස්ස ලෝකේ ඉපදිච්ච කෙනෙක්. ඔන්න 4ක්. ඒ අතරේ වෙනමම හිස් කබලක් ගෙනල්ලා තිබුණා. ඒ පිරිනිවන් පාපු රහතන් වහන්සේ කෙනෙකුගේ හිස් කබල. දැන් මේ තැනත්තා ආවට පස්සේ බුදුහාමුදුරුවෝ මෙයත් එක්ක කතා කළා. බුදුරජාණන් වහන්සේගේ තියෙනවා පින්නතුනි සුවිශේෂ ගුණයක්. ඒ තමයි කෙනෙක්ව ආකර්ෂණය කර ගැනීම හැකියාවක් තියෙනවා. දැන් මේ වංගීස බුදුහාමුදුරුවෝ ළඟට යනවා කියලා දැනගත් අර ගෝලයෝ ටික මෙයාට කියනවා අනේ ඔබතුමා හින්දා තමයි අපිත් කාලේ ඇඳලා ඉන්නේ යන්න නම් එපා බුදුහාමුදුරුවෝ ගාවට ගියොත් ආයේ එන්නේ නැහැ. උන්වහන්සේට තියෙනවා මහා මායාවක්. ඒ මායාවට කියන්නේ ආවර්තනී මායාව. ආවර්තනී මායාව කියන්නේ Taman දෙසට ඇදලා ගැනීමේ මායාව. ඒකට આવුනොත් ආයි කවුරුවත් එන්නේ නැහැ. එහෙනම් යන්න නම් එපා කියලා. නෑ මං ගිහිල්ලා එන්නම් මම මේ ශාස්ත්‍රය ඉගෙන ගන්නම් කියලා. ඉතින් මොකද්ද හරියටම බැලුවොත් මේ ආවර්තනී මායාව අමුතු මායාවක් නෙවෙයි. පළවෙනි දේ තමයි බුදුහාමුදුරන් මිනිස්සු ආකර්ෂණය වෙන්න හේතුව බුදුහාමුදුරන්ට උන්වහන්සේ පුබ්බහාසී. කවුරු හරි කෙනෙක් බුදුහාමුදුර ගාවට ආවහම බුදුහාමුදුර මොකද කරන්නේ? ඉස්සෙල්ලාම hina වෙනවා. අන්න පුබ්බහාසී. ඔබත් පුරුදු වෙන්න ඕන ඉතාම හොඳ ගුණයක්. එයා මාත් එක්ක hina වුන්නේ නැහැ නේ. එයා hina වෙනකම් මාත් hina වෙන්නේ නැහැ කියලා නිකන් ඉන්න එපා. පුබ්බහාසී. සල්ලි යන්නේ නැහැ නේ. අව්‍යාජව තමන්ගේ හිනහව පළ කරන්නේ.
ලංකාවේ මිනිස්සු ප්‍රසිද්ධ වෙලා තියෙන මේ අව්‍යාජ නිර්මල හිනාවටනේ නේද? අපේ හිනාව කොච්චර මාකට් කරන්න පුළුවන්ද ලෝකෙ? විදේශිකයන් බොහෝ දෙයින් ආකර්ෂණීය කරන්නට පුළුවන් හේතුවක් වෙලා තියෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ ළඟ තියෙන මේ ගුණය පුබ්බහාසි. ඊට පස්සේ පුබ්බභාසි දෙවැනි එක. පුබ්බභාසි කියලා කියන්නේ හැමෝටම කලින් බුදුහාමුදුරුවෝ කතා කරනවා. එයා මාත් එක්ක වචනයක්වත් කිව්වේ නැහැ. මම මොකටද එයාත් එක්ක කතා කරන්න යන්නේ කියලා ආඩම්බර කමින් ඉන්නේ. බුදුහාමුදුරුවෝ අහනවා කොහොමද සැපසනීප? කාලද ඉන්නේ? වේදනාවල් අසනීපකම් තියනවද? ඔය ඔක්කොම පවුලේ තොරතුරු එහෙම අහලා සුහද වෙනවා. ඒක අනිත්තර බ්‍රාහ්මණ සමාජයේ තිබෙන එකට හරිම උද්දච්ච ආඩම්බර මිනිස්සු. ඉතින් ඕනෑම ජන සමාජයක කෙනෙකුට බුදුහාඳුරන්ගේ මේ සුහදශීලී පිළිගැනීම තියෙන නිසා මිනිස්සු ස්වභාවයෙන්ම ආකර්ෂණය වෙනවා. උන්වහන්සේට තිබුණා බොහොම ලස්සන රූ සපුවක්, ඒ වගේ බොහොම මිහිරි නාදයක් තිබුණා. බොහොම ඉවසීමේ කරුණාවේ ගුණ උන්වහන්සේ තුළ තිබුණා. ඒව තමයි ආකර්ෂණීය ගති. අමුතු මායාවල් නෙවෙයි ඒවා. ඉතින් බුදුහාමුදුරුවෝ ළඟට මේ බ්‍රාහ්මණය වංගීස ගියාම බුදුහාමුදුරුවෝ කරුණු කාරණා කතා කරලා එයා කියනවා බ්‍රාහ්මණයා කියනවා මට තියෙන මේ වගේ හැකියාව. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා හොඳයි මටත් ඒ හැකියාව බලා ගන්න අවශ්‍යයි කියලා අර හිස් කබල් ටික දුන්නා. මුල් හිස් කබල් ටික පෙන්නවා. හරි මේ තට්ටු කරලා කියනවා මෙයා අපාය ඉපදෙලා ඉන්නේ. මෙයා මනුෂ්‍ය ලෝකේ ඉන්නේ. මෙයා මේ තිරිසන් සතෙක් කියලා ඉන්නේ කියලා කිව්වා. ඒ ටික හරියටම හරි. ඊළඟට රහතන් වහන්සේගේ හිස් කබල දීලා කිව්වා මේ කොහෙද ඉපදෙලා ඉන්නේ කියලා කියන්නේ. තට්ටු කළා. ඉපදිච්ච තැනක් හොයාගන්න බැහැ. බ්‍රාහ්මණය කියනවා මට පේන්නේ නැහැ ඉපදිච්ච තැන. ඒතර බුදුහාඳුරගෙන ඔබ දන්නේ නැති වුණාට මම දන්නවා. මොකද්ද උනේ කියලා. ඒතර බුදුහාඳුරන්ට කියනවා මට මේ ශාස්ත්‍රය උගන්වන්න කියලා. බුදුහාඳුර කියන ශාස්ත්‍රය උගන්වන්න ඔහොම බෑ. පැවිද්ද ලබා ගන්න. මෙයා ශාස්ත්‍රය ඉගෙනීමේ අභිලාෂයෙන් පැවිදි වෙන්න එක නුණා. පස්සේ මෙයා පැවිදි කළා. පැවිදි කරාට පස්සේ ආට සුදුසු භාවනා කර්මස්ථානයක් ලබා දුන්නා. භාවනා කර්මස්ථානයේ හොඳට ප්‍රගුණ කිරීම තුළ මේ තැනැත්තා ටික දවසකින්ම සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණාට පස්සේ අර ශාස්ත්‍රය අහගෙන බුදුහාඳුරු ගාවට යන්න උවමනාවක් නැහැ. මොකද මහරහතන් වහන්සේට අත්වෙන ස්වභාවය එයා ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ කරගත්ත නිසා. මොකද්ද මහරහතන් වහන්සේට අත්වන ස්වභාවය? ඒ තමයි මරණින් පස්සේ නැවත භවයකට යන්නේ නැහැ. මොකද මරණින් පස්සේ නැවත භවයකට නොයන්නේ භවයකට යන්නට අවශ්‍ය කරන හේතු වෙන කෙලෙස් ඒ සිත තුළ රැස් වෙන්නේ නැහැ. අපි දන්නව පින්වත්නි කවුරු හරි කෙනෙක් මැරිලා උපදින්නේම මොකක් නිසාද? හිතේ කෙලෙස් තියෙන නිසා. නේද? මූලිකව බැලුවොත් මැරිලා අපි හැමෝම ඉපදෙන්න තියෙන ආසාව. කාගේ ආසාවද? ඉපදෙන්න තියෙන කාගේ ආසාවද? අපේ ආසාව. අනුන්ගේ ආසාවටනේ අපි ඉපදෙන්නේ. නේද? ඔය දැන් ඔය සමහර තරුණ අය කියනවා මට නම් ඉපදෙන්න කිසිම ආසාවක් තිබ්බේ නැහැ. මේ අම්මයි තාත්තයි සතුටු වෙන්න ගිහලා තමයි අපි ඉපදුනේ. නේ? ඔය ආදි වශයෙන් කියලා මේ වගේ කුරිරු ලෝකයකට මං ජනිත කළේ ඇයි කියලා සමහර මාධ්‍ය සාකච්ඡා එහෙම තියලා ඔය අලුත් පරපුරේ එහෙම කියනවා මං අහලා ඉඳලා තියෙනවා. නේද? හැබැයි මතක තියාගන්න ඕන අපි හැමෝම ඉපදලා තියෙන්නේ අම්මගේ තාත්තගේ උවමනාවට නෙවෙයි. ඇයි ඒ? දැන් හොඳට බලන්න අම්මට තාත්තට උවමනාව තිබ්බත් ඉපදෙන්නේ නැති අය කොච්චර ඉන්නවද? නේද? උවමනාව තිබ්බත් ළමයි නැති අය කොච්චර ඉන්නවද? එහෙනම් අපි ඉපදිලා තියෙන්නේ අනුන්ගේ උවමනාවට නෙවෙයි. අනින්ගායගේ ප්‍රාර්ථනාවට නෙවෙයි අපේ ප්‍රාර්ථනාවට. අපට ඉපදෙන්න කැමැත්තක් තිබ්බ හින්දා අපි ඒකට අදාළ කර්ම රැස් කළා. ඒ කර්මානුරූපව අපි ඉපදුණා. නේද? එතකොට ඒ කර්ම රැස් කරලා තිබෙන්නේ නැත්තම් ආයි උපදින්නේ නැහැ. කවුරු කැමති වුණා. අපි උපදින්නේ නැහැ. මම මතක් කළා එක එක්කෙනා කිව්ව පමණින් ප්‍රාර්ථනා කළ පමණින් එහෙම උපදින්නේ නැහැ කියලා. මං කම්මැලිකම යන පුංචි කතාවක් කියන්නම්. අපවත් වී වදාළ අපේ පැවිදි සහෝදර පූජනීය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේට වෙච්ච දෙයක්.
උන්වහන්සේ දවසක් ওই කතරගම පැත්තේ බණකට ගිහිල්ලා ආපහු වඩිද්දී උන්වහන්සේ දැක්කා ওই පාර අයිනේ තියෙනවනේ අර පළතුරු විකුණන පුංචි කඩ ඔය සීනි කැකිරි එහෙම විකුණන ඒ කඩයක් ගාව නවත්තලා පළතුරු ටිකක් ගන්න ඕනේ. ඉතින් කඩේ ගාව නැවැත්තුවාම පළතුරු විකුණන ඉඳලා තියෙන්නේ මේ ගැබිනි අම්ම කෙනෙක් බබෙක් හම්බ වෙන්න ඉන්න තරුණ කාන්තාවක්. ඉතින් මෙයා ගාවට ගිහිල්ලා මේ පළතුරු ඉල්ලුවාම එයා සෝමහාඳුරු දැකලා අඳුනගෙන රටම පිළිගත් සම්භාවනීය ප්‍රසිද්ධ ආඳුරු කෙනෙක් නේ. හරි සතුටටපත් වෙලා ඉල්ලන පළතුරු දුන්නලු මෙයා. ඉතින් සෝමහාඳුරු සල්ලි ගෙවන්න හැදුවාම අනේ ස්වාමීන් වහන්සේ සල්ලි එපා. ඔබ වහන්සේට පළතුරු ටිකක් පූජා කරන්න ලැබිච්ච කොච්චර පිනක්ද? මට මේ පිනම ඇති කියලා. ඊට පස්සේ ඉතින් සල්ලි ගත්තේ නැති හින්දා සෝමහාඳුරු මෙයාට පින් දුන්නලු. සල්ලිත් ගත්තේ නැහැ. එහෙනම් මම ඔයාලට ආශිර්වාදයක් කරන්නම්. ඔයාලට බබෙකුත් හම්බ වෙන්න ඉන්නවනේ. ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා ඔයාලට වාසනාවන්ත දරුපතක් සිද්ධ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා කියලා කිව්වා. එහෙම කිව්වාට පස්සේ ප්‍රති උත්තර දෙන්න මෙයා දැනන් හිටියේ නැහැ. එහෙම ප්‍රාර්ථනාවක් කළාම මොකද්ද කියන්න ඕන කියලා. ඒ නිසා සාම්ප්‍රදායික මේ උපාසකම්මත් ගත් කරටම කිව්වා ස්වාමීන් වහන්සේටත් එසේම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා කියලා. දන්න තරමේ සෝමහාඳුරන්ට කිසිම කරදරයක් වුණේ නැහැ. අන්න ඒ වගේම එක එක්කෙනා ප්‍රාර්ථනා කරා කියන අනුන්ට ළමයි හම්බ වෙන්නේ නැහැ. එතකොට කවුරු හරි මේ ලෝකයට එනවනම් එන්නේ Taman විසින් ඇති කරගත්ත ගොඩනගාගත්ත කර්ම ශක්තියට අනුව. අන්නේ කර්මවලට අපි නමක් දෙනවා සංස්කාර කියලා. එතකොට ඒ සංස්කාරවල විපාකය තමයි ප්‍රතිසන්දි විඥානය. අපි කියන එකට සංකාරපච්චය විඥානං කියලා. මතු භවයක උපතට අවශ්‍ය කරන කර්ම සංස්කාර සැකසීලා තියෙනවනම් අන්න එතෙන්දී මොකද වෙන්නේ? නැවත උපතකට යනවා. විඥානය පිළිසිඳ ගන්නවා. එතකොට එහෙම කර්ම සැකසීලා නැත්තම් ආයෙ උපදින්නේ. අර උදාහරණයකට ගත්තොත් අර පහන් දැල්ලෙන් තවත් පහන් දැල්ලක් දැල්වන්න පහනකුයි දැල්ලකුයි තිරේකුයි නැත්තම් එතන නැවත දැල්වීමක් වෙන්නේ නැහැ. එය මේ පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුන් එක එකතු වෙලා නිරුද්ධ වෙලා යනවා. අන්න ඒ වගේ ඔබද මේ සංසාර ගමන නවත්ත ගන්න නම් මොකද්ද කරන්න ඕන? මේ සංස්කාර ගොඩ නැගෙන එක පුළුවන් තරම් අඩු කරගන්න. එතකොට මේ සංසාර ගමන ඉපදි මෙරි යන හින්දා තමයි අපිට මේ ජාති ජරා ව්‍යාධි මරණ දුක් වලට ගොදුරු වෙන්න වෙන්නේ. ඒ නිසා තමයි අපිට මේ අප්‍රියයන් එක එකතු වෙන්න වෙන්නේ. ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න වෙන්නේ. කැමැති දේ නොලැබී යන්නේ. මේ නිසා අපි මොන්න තරම් මේ සංසාරේ කඳුළු සලල ඇද්ද? එක අම්ම කෙනෙක් වෙනුවෙන් අපි හෙළපු කඳුළු සංඛ්‍යාව මහා සාගරේ ජලයටත් වැඩි. එක තාත්තා කෙනෙක් වෙනුවෙන් හෙළපු කඳුළු, එක නෝන කෙනෙක් වෙනුවෙන්, එක මහත්තයෙක් වෙනුවෙන්, එක දරුවෙක් වෙනුවෙන් හෙළපු කඳුළු මේ සංසාර මේ මහා සාගරේ ජලයටත් වඩා වැඩි. එතකොට එහෙම තවත් කඳුළු සලසලා සසර ගමන දික් කර ගන්නවද? ඒ සැලෙන කඳුලට නවතුමක් තිබෙලා ඒ කඳුලට හේතු අඳුනාගෙන මේ සංසාර ජීවිතයේ තියෙන භයංකරකම තේරුම් අරගෙන කර්ම රැස් වෙන එක අඩු කරගෙන සසර ගමන කෙටි කරගන්න වෑයම් කරන එක නේද අපි කළ යුත්තේ කියන එක අපි හිතන්න ඕනේ. ඉතින් ඒ ගමන නවත්තන්න පුළුවන්කම තියෙන අපිටයි. ඉතින් අවබෝධයෙන් සසර ගමනේ සසරේ භයංකරකම තේරෙන කෙනා අවබෝධයෙන් කර්ම රැස් වෙන එක නවත්තනවා. කර්ම රැස් වෙන එක නැවැත්තුවොත් පින් පව් මේ ආදී වශයෙන් රැස් වෙන කර්ම ස්වභාවය නැවැත්තුවොත් විපාක දෙන්නට නැවත කර්ම ඉතුරු වෙලා නැති නිසා ප්‍රතිසන්දි විඥානයක් පහළ වෙන්නේ නැහැ. ප්‍රතිසන්දි විඥානයක් පහළ වෙන්නේ නැත්නම් එතන ජාතියක් එවත් ඉපදීමක් නැහැ. ඉපදීමක් නැත්නම් වයසට යාමක්, ලෙඩවීමක්, මරණයක් නැහැ. වයසට යාමක්, ලෙඩවීමක්, මරණයක් නැති තැන දුකක් නැහැ. දුකක් නැති තැන තියෙන සැපත. උපත නැති කිරීමෙන් ලැබෙන සැපත තමයි නිවන. ඒ නිවන නිවන් සැප ලැබේවා කිව්ව ගමන් සාදු කිව්වට ලැබෙන්නේ නැහැ. අවබෝධයෙන් තේරුම් අරගෙන ප්‍රත්‍යක්ෂ කරගත යුතු ගමනක් තුලින් ලැබෙන අග්‍රඵලය තමයි නිවන. ඒ නිසා පින්වතුනි අන්න ඒ තත්වයටපත් වෙන්නට පුළුවන් තරම් කර්ම රැස් වෙන එක සංසාරේ භවය දික් කරන්නට හේතුවක් වෙනවා කියලා තේරුම් අරගෙන පුළුවන් තරම් සිතින් කයින් වචනෙන් හොඳ දේවල් කරන්න නිස්සරණ අධ්‍යාසය. අනවශ්‍ය ලෞකික අපේක්ෂා බලාපොරොත්තු නැතිව. එතකොට අන්න ඒක කුසලයක් බවට පත් වෙනවා.
නිස්සරණාධ්‍යාසයෙන් ලෞකික හැඟීම් වලින් තොරව කරන හොඳ ක්‍රියාව කුසල. කුසලය කර්මයක් බවට පත් වෙන්නේ නැහැ. විපාකදායි කර්ම වෙන්නේ නැහැ. ඒව ක්‍රියා වෙන. රහතන් වහන්සේලාගේ සිතේ පහළ වෙන්නේ කුසල ක්‍රියාසිත. එතකොට ඒ ක්‍රියාසිත වල නැවත භවය සැකසීමක් වෙන්නේ නැති නිසා ඒ වගේ කර්ම ඒ වගේ ක්‍රියා සිද්ධ කරන කෙනාගේ සසර ගමන කෙටි කර ගන්න පුළුවන්. ඒ නිසා මේ දුර්ලභ ධර්ම දායාදේ ලැබිච්ච වෙලාවේ සාංශාරික ගමන කෙටි කර ගන්න පුළුවන් වෙන විදිහට ඔබේ ජීවිත සුවපත් කර ගන්න වෑයම් කරන්න. ඒ සඳහා ඔබට මේ මාර්ගෝපදේශනය උපකාරයක්ම වේවා කියලා අපි දෙසිතින් ප්‍රාර්ථනා කරමු. දැන් බණ ඉවරයි. දැන් රිවිෂන්. දැන් කියපු බණ හොඳට අහගෙන හිටියද බලන්න. මම අද කියලා දුන්නේ අපි හැමෝම භාවිතා කරන බොහොම වැදගත් සූත්‍ර දේශනාවක එන ගාථාව. මොකද්ද සූත්‍ර දේශනාව? රතන සූත්‍ර දේශනාව. රතන සූත්‍ර දේශනාවේ සංඝ ගුණ පිළිබඳව කියවෙන අවසාන ගාථාව. කීනං පුරාණං නවං නත්ති සම්භවං විරත්ත චිත්ත ආයතිකේ භවස්මින් කියන ගාථාව. එතකොට මෙතන මේ ගාථාවට අනුව රහතන් වහන්සේලා පුරාණ කර්ම අතීත කර්ම සියල්ල ක්ෂය කරලා තියෙනවා. මොන වගේ අතීත කර්මද? මතු භවයක විපාක දීමට සුදුසු අතීත කර්ම සියල්ල නැති කරලා දැම්මා. විරත්ත චිත්ත ආයතිකේ භවස්මින් උන්වහන්සේලාට නැවත භවයක හිත බැඳීමක් නැහැ. හිතේ ආශාවක් නැහැ නැවත ඉපදීම සඳහා. උන්වහන්සේලාන තේ කීන බීජ ආවිරෝල්හිච්ඡන්දා උත්පත්ති බීජ සියල්ල ඡය කරලා දාව නැවත උපතක් සකස් කරන විදිහේ සිතුවිලි පහළ වෙන්නේ නැහැ. උන්වහන්සේලාගේ මරණින් මතු ඊළඟට උන්වහන්සේලාට වෙන ස්වභාවය මොකද්ද? පහන් දැල්ලක් පහන් සිලක් නිවි යන්නාසේ නිවි යනවා. සතර මහා ධාතුන්ට මේ ශාරීරික කොටස් එකතු වෙලා නිවි පහන් වෙලා යනවා. නැවත උපතක් සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ තත්වයට පත් වෙන කෙනා ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු දුක් නැති කළා වෙනවා. එතකොට රහතන් වහන්සේ නමක් මැරිලා ආපහු කොහේ උපදිනවාද කියලා කාටවත් නිශ්චිතව කියන්න පුළුවන් කමක් නැහැ. ඒ පිළිබඳව සඳහන් කරපු කතා වස්තුවක් මම කියව. මොකක්ද ඒ කතා වස්තුව? වංගීස තේරාපදාන. වංගීස කියන වචනේ තේරුම මොකද්ද? වාග්ීශ වචනේ උපරිමයෙන් ඊශ්වරත්වයට පත්වෙච්ච කෙනා කියන එකයි. එතකොට මේ වංගීස මහරහතන් වහන්සේගේ චරිතය කතාව තුලත් පැහැදිලි වෙන්නේ රහතන් වහන්සේ කෙනෙකුගේ මරණින් මතු භවය ස්ථීරව කාටවත් කොහේ නිශ්චිතව කියන්න පුළුවන් කමක් නැහැ කියන හේතුව තමයි නිශ්චිතව කියන්න පුළුවන් පැවැත්මක් තියෙන නිසා සම්පූර්ණයෙන්ම අතුරුදහන් වුණාට පස්සේ එහෙම කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මූල පදාර්ථ වලට භූත රූප වලට ඒ කොටස් එකතු වී යාම තුල සම්පූර්ණ අතුරුදහන් වීමකුයි වෙන්නේ. ඉතින් එන්නේ ඒ තත්වයට පත් වෙන තුරාවටම අපිට නැවත නැවත ඉපදින්න වෙනවා. ඉපදීම තුල නැවත නැවත දුක් විඳින්න වෙනවා. එය දුකක් බව තේරුම් ගන්න කෙනා උපදින්නට හේතු සංස්කාර ගොඩ නැගෙන එකයි කියලා තේරුම් අරගෙන කර්ම රැස් වෙන එක අඩු කර ගන්න. කර්ම රැස් වෙන එක අඩු කර ගන්න නම් ලෝභ ද්වේෂ මෝහ වලින් තොරව සිත කය වචනේ මෙහෙවල පුළුවන් තරම් හොඳ දේ කරන්න. තවත් විදිහකින් කියනවා නම් නිස්සරණාධ්‍යාසයෙන් කරනු ලබන හොඳ ක්‍රියා කුසල් බවට පත් වෙනවා. කුසලය වඩන තැන තමයි සංස්කාර නිරෝධය තියෙන්නේ. කෙලෙස් රැස්වීම අඩු වෙන්නේ, කර්ම රැස්වීම නැති වෙන්නේ. කර්ම රැස් වෙන එක නැති වෙන තරමට තමයි සසර ගමන කෙටි වෙන්නේ. අන්න ඒක කෙටි කර ගැනීම තමයි මේ දුර්ලභ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයෙන් අපි සිදු කළ යුතු වන්නේ. එලෙසින් කටයුතු කරන්න හැමත ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියලා අපි සිතින් ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසෙන් හැමත උතුම් නිවන් සුව සැලසේවා. පින්වත්නි, අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ උසුලා කටයුතු කළේ මල්ලිකා වීරක්කොඩි මෑණියන්, ඒ වගේම හිටපු අමාත්‍ය අධිනීතිඥ
චන්දිම වීරක්කොඩි මහත්මයා වෛද්‍ය චමිලාලේනගේ සහ වෛද්‍ය චින්තාලේනගමගේ දියණිවරුන් බෑනාවරු සහ ලේලිය ඒ පවුලේ පින්නතුන් ඒක රාශි වෙලා මීට වසරකට කලින් අභාව ප්‍රාප්ත ආවර ස්වාමි පුරුෂයාණන් පියාණන් වහන්සේ මාමන්දී මුත්තණුවන් ඒ ශ්‍රේෂ්ඨ ඥාතිවරයාණන් නීතිඥ ඩේවිඩ් ධර්මපාල වීරක්කොඩි මැතිතුමන් සිහිපත් කළ එතුමාට පරිවෙන් සංග්‍රහ කිරීමටයි ඉතින් බොහෝ දිනාට ධර්ම ශ්‍රවණය කරන්න අවකාශ සලසා දීලා පහල කරගත්ත මේ උතුම් ධර්ම දානමය කුසල බලයෙන් පරලෝසපත් නීතිඥ ඩේවිඩ් ධර්මපාල වීරක්කොඩි පියාණන් වහන්සේ ප්‍රමුඛ පරලෝසපත් සියලු ඥාතීහු තම තමන්ගේ භව ගමන සුවපත් කරගනිත්වා කියලා සාදු කියලා ඥාතීන් දෙන්නේ. ලෝකියත් සම්බුද්ධ ශාසනයත් සුරකින්න සීල දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. මේ හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාද උදා කරත්වා. අපේ රටට මුළු ලෝකෙට උදා වෙලා තියෙන මේ වසංගත රෝගී ස්වභාවය වහා මේ මෞබිමින් පුරන් කරන්ට දෙවියන්ගේ හැම ආශිර්වාදයක්ම හිමි කර දෙත්වා කියලා සාදු කියලා දෙවියන් දෙන්නේ. මේ උතුම් කුසල් බලෙන් හැමත මෙලොව වේවා පරලොව සුව වේවා හැකි තරම් ඉක්මනින් උතුම් නිවන් සුවත් සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.